समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස चित्तेन नियति लोको चित्तेन परिकස්සති चित्तස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගූති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ సంతානය සකස් කරගන්නේ නැතුව ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් නොයේකුත් මේ ලෝකේ තියෙන අරමුණු අපේ හිතට එනකොට ඒ අරමුණු වල තියෙන සැබෑ తত্ত্বය වැටහෙන ආකාරයට ඒ අරමුණු වල තියෙන සැබෑ తত্ত্বය ඇත්ත తত্ত্বය වැටහෙන ආකාරයට අපේ මානසිකාරය සකස් කරන්නේ නැතුව කෙලෙස් සංසිඳවා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙලෙස් දුරු කරගන්න බලාපොරොත්තු වෙන නැත්තන් අන්න ඒ වගේ තත්ත්වයක කියන්නේ අපි හිතන අපිට ලෝකය දැක්කහම ඇහෙනකොට අරමුණු වෙනකොට යම් පහළ වෙන සිතුවිලි නිවැරදි කර ගැනීමක් බෞද්ධත්වෝ සිද්ධ කරගන්නවා. ඊටා නිවැරදි කර ගැනීමක් තමන්ගේ సంతානය. ආන්ගේ නිවැරදිභාවය ඇත්ත తত্ত্বය වැහිලා තියෙන හින්දා අපිට මේ ලෝකයේ සමහර දේවල් ගැන ලෝභ, දේශ, මෝහ උපදිනවා. අනේ ඇත්ත తত্ত্বය ඉස්මතු කරගන්න වෙලා තියෙන්නේ අපේම සිතෙන්මයි. ඒකට මේකේ මූලික පියවරක් විදිහට අපේ ඇත්ත తত্ত্বය හොයාගන්න නම් ඇත්තටම අපේ ඇත්ත తত্ত্বය හොයාගන්න භාවිතා කළ යුතු තියෙන්නේ මොකක්ද? අපේම සිතමයි. නේද? අපේ හිතමයි භාවිතා කරන්න වෙලා තියෙන්නේ අපේ ඇත්ත తত্ত্বය හොයන්න. පංච උපාදානස්කන්ධයයි මෙතන තියෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධයේ සත්‍ය తত্ত্বය වටහා ගන්න වෙන්නේ හිතටමයි. එහෙනම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් හිත. දැන් මම හැමදාම අහන ප්‍රශ්නේ තමයි පංච උපාදානස්කන්ධයේ හට ගැනීම දැන් උතන තියෙනවද නැද්ද? දැන් මෙතන හට ගන්නවා. හිතකුත් තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් දෙක පාවිච්චි කරලා බලා ගන්නකො. නේද? ඔය හිතෙන් ඔය පංච උපාදානස්කන්ධය බලා ගන්නකො. මොකද වෙලා තියෙන්නේ? බලන්න බෑ. ඇයි? පංච උපාදානස්කන්ධයේ හිත නවතින්නේ නෑ. ඒකේ අත තත්ත්ව හොයන්න දෙන්නේ නෑ. මොකද කරන්නේ? දුවය, පුතාය, මුණුපුරාය, අම්මාය, තාත්තාය, සහෝදරයාය, ඥාතියාය ඔය විදිහට එක එක ඝනවල එක එක සන්තතිවල මේක ගිහිලා නැවතිලා හොඳයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා ඒ දේවල් එහෙමම ඒවා තුල වින්දනය කරමින් ඒවා තුලම නැවතිලා ඒවා තුලම රැඳිලා ඒවා අභිනන්දනය කරමින් වාසය කරනවා. ඉතින් මේක දැන් මං කිව්වොත් මේ එහෙම කරන්න එපා. ඒක නවත්තලා දාන්න එහෙම කරන්න එපා කිව්වට හරියනවද? නෑ, හරියන්නේ නෑ. නැත්තම් මේ විදිහට කියනකොට හිතෙන්න පුළුවන් ඔය කියෝක මොකද්ද එහෙම කරන්න පුළුවන්ද? එහෙම වෙන්නේ නැති වෙනවද? ඒකනේ ලෝක ස්වභාවය කියලා. ඉතින් ලෝකයේ ස්වභාවය අභිභවා යෑමක් තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. ලෝකේ සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය අභිභව යන ඇත්ත දකින්න ඕනේ. අපිට සිතුවිලි එන්නේ පින්වත්නි අපිට නොයේකුත් ආකාරයේ සිතුවිලි පහළ වෙන්නේ ඒ සිතුවිලි වලට අදාළ ඒ දේවල් වලට අදාළ එක එක අපේ එක సంతානවල තියෙන දැනීම අනුව නෙවෙයිද සිතුවිලි එන්නේ. නේද? අපි හඳුනාගත්ත දේවල් අනුව තමයි. අම්මා කියනකොට ඔන්න එක එක්කෙනාට අම්මා ගැන සිතුවිලි එනවා. එක එක්කෙනාට එක තමන් අඳුරගෙන තියෙන අම්මා ගැන. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ඇත්ත తත්වය අවබෝධ කරගන්න අපි
දැනට මේ දිනවල සාකච්ඡා කරගෙන ඉන්නේ නාම රූප පරිච්ඡේදය පිළිබඳවයි. ඉතින් මේක සත්වයේ පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියන සිත් පේලියක්. මෙතන හට ගන්නා වූ සිත් පේලියක් හට ගන්නා වූ රූප පෙළහැරක්. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන කැඩෙන බිඳෙන දේවල් වලට ආදේශ වෙමින් අලුත් දේවල් ආදේශ වෙමින් එන පේලියක්. හරියට ඒකට කියන සන්තතියක් කියලා. අන්න ඒ වගේ සන්තතියක් එක ඝණයක් විදිහට අපේ මනසට වැටෙන්නේ. අන්න ඒ ඝන සංඥාව අයින් වෙලා සන්තතිය හැටියට මෙතන මේ අහවල් තැන කියන්නේ මේ නාම රූප પરම්පරාවක්. මෙතන කියන්නේ නාම රූප પરම්පරාවක්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ කෙටියෙන් කියනවා නම් සිත් පේලියක් හට ගන්න වේගවත් සිත් පේලියක්. දැන් මගේ තමන්ගේ ජීවිතය ගැන හැරිලා බලනකොට බලන්න මොනවද උතන තියෙන්නේ කියලා නේද? මම කියලා ගත්ත මේ ජීවිතය දිහා හැරිලා බලනකොට අපිට මොනවද තේරෙන්නේ? හරියට බැලුවොත් මේ ශරීරයක් තියෙනව ඕන නේද? මේ ශරීරය මොකවත් දන්නවද? මොකක්වත්ම දන්නේ නැහැ. මේ ශරීරය ආශ්‍රය කරගෙන සැප වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා වගේක් ඇති වෙනවා. කොනිටනකොට රිදෙනවා නේද? ඒ රිදීම් මාත්‍රය මොකවත් දන්නවද? නැහැ. ඒක මට ඕන හැටියට තියෙනවද? නැහැ. ශරීරය හැම නිමේෂයකම බිඳි යනවා නැවත සකස් වෙනවා. ඒ කියන්නේ ඇති වෙනවා නැති වෙන ලක්ෂණ තියෙනවා නේද? අලුතෙන් මේ ආහාරය හේතු කොටගෙන කර්මය හේතු කොටගෙන නැවත සකස් වෙනවා. ඒ වගේම මේ වේදනා වේගයෙන් මේක හැමතැනම හට ගන්නවා. සංඥා කියලා කියන හඳුනා ගැනීම. හඳුනා ගන්න ඒවා සිද්ධ වෙන්නේ මට ඕන වෙලාවට මට ඕන හැටියටද? නේද? ඒක පොඩ්ඩක් බලමුකෝ. මේ අනුන්ගේ වැඩක අපි ඉන්නේ. හරිද? මං දැන් මේ වෙලාවේ බණ කියනවා. කියන ඔය පැත්ත අඳුර ගන්නවද නැද්ද? ආව අතරේ මං ඔන්න දැන් නන් ලයිස්තුවක් කියන්න යනවා. අපි දුක පළතුරු ලයිස්තුවක් කියන්න යනවා කියලා. කියනකොටම ඔය පැත්ත අඳුන ගන්නවා. දැන් ඒක ඒතර කාගේ වැඩක් වගේද හරියට නිකන්. මගේ වැඩක් වගේ. ඇයි? ඔන්න බලන්නකො. peer, අඹ, දිවුල්, අන්නාසි, කෙසෙල් කියනකොටම ඔය පැත්ත මොකද වෙන්නේ? එහෙනම් ඔතන වැඩේ ඔහෙටද ආйти? දැන් peer කියනකොට මතක් වෙන එක නවත්තන්න බලන්න පුළුවන් නේද? අඹ කියනකොට මතක් වෙන එක නවත්තන්න බලන්න පුළුවන් නේද? එහෙනම් ඔය සංඥාව කියන වැඩේ මට ආйти වැඩ නෙවෙයි. ඒක හැම නිමේෂයකම වෙනස් වැඩ පිළිවෙලක් ඒක. මේ ලෝකයේ තියෙන බාහිර දේවල් හින්දා හටගන්න ක්‍රියාත්මක වෙන ක්‍රියාවක්. ඒක ක්‍රියාත්මක භාවයක් එක්තරා ගහක් වගේ. ගහක් කියන එක වතුර පොහොර වැටෙනකොට හැදෙනවා වගේ ওই සංඥාව උතන හැදෙනවා. නේද? අපිට ඒක විද්‍යාමාන නැහැනේ. ශරීරය හැදෙනවා වගේ ඇහැට පේන්නේ නැති හින්දා ඒක හිතෙන් වටහා ගන්න ඕන දෙයක්. ඒකේ ඇත්ත తත්ත්වය වටහා ගන්නේ නැහැ අපි. ඒ වගේම තමයි සංස්කාරය කියන්නේ. අරවා ඇහෙනකොට peer කියනකොට කැමැත්තක් ඇති වෙනවනම්. දූරියන් කියනකොට අකමැත්තක් ඇති වෙනවනම්. ඒක මොකද්ද? ඒක සංඥාව නෙවෙයි, ඒක සංස්කාරයයි. හරිද? අම්මා ගැන ආදරයක් ඇති වෙනවනම්. කෑදරකම, ගිජුකම, මසුරුකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඒවා කොහොමනොද? හිතේ ඇති වෙන සැකසීම්. ඒවා මට ඕන වෙලාවට හැදෙනවද? නෑ. ඒ වගේ පේලියක් තියෙන මේ සන්තෝෂය ඇති වෙනවා, මේ දුක ඇති වෙනවා. නේද? මේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා, මේ මුදිතාව ඇති වෙනවා. හරිද? මේ තරහ ඇති වෙනවා, මේ මෛත්‍රිය ඇති වෙනවා. මේ ආදරය ඇති වෙනවා, මේ අනාදරය ඇති වෙනවා. නේද? ඉතින් ඒ වගේ එක්තරා එක දිගට සකස් වෙවි යන පෙරහැරක්ද නැද්ද මේ මම මේ කියලා මං කියලා මේ අරන් තියෙන්නේ. ඊට අමතරව මොනවද තියෙන්නේ? විඥානය කියන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, විඳීමේ නේද? ආග්‍රහණයේ දැනීම, රස විඳීමේ දැනීම, සීත උෂ්ණයේ දැනීම සහ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී, වෛරය ආදී වගේ දැනීම් මාත්‍ර ටික. ඔන්න ඔය පෙරහැරක් ඇරෙන්න අම්මාය, තාත්තාය, සහෝදරයය, ඥාතියය කියන ඔක්කොගේම තියෙන ওই ටිකද නැද්ද? ඔක්කොගේම තියෙන්නේ ඔය ටික. අන්න ඒ බව අපිට ලෝකයේ ඉන්නකොට දැනෙන්න ඕනේ. හරි. අපි මේ ගුලි පිටින් අරන් ඒ ගුලි පවත්තන්න හදනවා. හරිද? ලොකු අපහසුයක් ඉන්නේ ඒකින්ද. අහවල් පුද්ගලයාගෙන් පලි ගන්න ඕනේ කියලා හරිද? කොටන්න ඕනේ අර මිනිහට කියලා ඉවර වෙලා කොටනවා. මස් වගේකට කොටලා තියෙන්නේ. ඈ ඉතින් එහෙම කරලා තිබ්බා ඒක මොකුත් කරගන්න බෑ යාට ඒ පිළිබඳ.
ඒක දන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ ගිහිල්ලා නේද මස් ගොඩකට කොටලා දානවා. ඒ මස් මොකුත් දන්නේ නැහැ. ඒ වේදනාව මොකුත් දන්නේ නැහැ. එතන වෙනුවට වෙන කොහේ තැනක මරණයටපත් වුණොත් වෙන කොහේ තැනක හට ගන්නවා. ඉතින් ඒක මොකුත් දන්නේ නැහැ. ඒ වගේ නිවැරදි සංඥා නිවැරදි අදහස් ඇති වෙන්න ඕනේ. අන්න එහෙම අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය කියලා තියෙන මේ ඝන සංඥා අයින් වෙලා හැම දෙයක් පිළිබඳවම නාම රූප විදිහට පෙනෙන ස්වභාවයකට අපේ సంతානය නාම රූප හඳුනා ගන්න ස්වභාවයකටපත් වෙන්න ඕනේ. හරිද? එහෙම කිව්වහම මේ අතන්ට හිතෙයි මේක ප්‍රායෝගික නෑනේ. එතකොට මං ගිහින් අපේ අම්මට කතා කරයිනේ නාම પરම්පරාව නේද? මේ රූප પરම්පරාව කියලා කතා කරයිද? පින්නත් මේක තේරුම් ගන්න ඕනේ. මම හැමදාම කියන උදාහරණයක් කියන්නම්. එහෙම නෙවෙයි. හරි? ඒක පිළිබඳ තියෙන අවබෝධය කියන එක ගැන හොඳට තේරුම් ගන්න. අපි කවදාකවත් කියනවද බස් එකක් ගෙනාවා කියලා පාරේ? අද උදේ මට යන්න බස් එකක් ගෙනාවනේ අර කට්ටිය. එහෙමද කියන්නේ බස් එකක් ආවා කියලාද? ඉතින් බස් එකක් ආවා කියනද්දි නිකන් අලියෙක් ආවා, කූඹියෙක් ආවා, සතෙක් ආවා වගේ නේ කතා කරන්නේ. බස් එක ආවා කිව්වට කවදාකවත් එතන අපිට සත්ත්ව සංඥා තියනවද? නෑ. අපි එක එක්කෙනා අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය කියනකොට අපිට එක්තරා ගුලි වෙච්ච අදහසක් තියෙනවා ඒ ගැන. හරිද? එතකොට අම්මාය තාත්තාය සහෝදරයාය කියනකොට ඒ පිළිබඳ නාම පරපුරක් රූප පරපුරක් කියන හැඟීම ඇතුව ඒක කියන්නේ සමහර ඇත්තෝ. සමහර ඇත්තෝ ඒක දැඩිව අල්ලගෙන. හරිද? දැන් අපිට හැම දරුවෙක් කෙරෙහිම ඇති වෙන්නේ එක වයසේ ඉන්න පන්ති කාමරයක අපේ දරුවක් ඉන්නවා. අපේ ඥාති දරුවෙකුත් ඉන්නවා. නැති කෙනෙකුත් ඉන්නවා. හැම දරුවම දකිද්දී එකම වයස එකම පෙනුම කියලා ඇති වෙන්නේ එකම හැඟීමද? ඒ වගේ හැමෝටම අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය කියනකොට ඒ කෙනාගේ අවබෝධය අනුව තමයි ඒ කෙනාට ඒවා පිළිබඳ හැඟීම් ඇති වෙන්නේ. හරිද? අවබෝධය පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයක් තියෙන ඇත්තෝ නාම රූප පිළිබඳ අවබෝධයක් තියෙන ඇත්තෝ මේ මං අම්මාය කියන්නේ එක්තරා ගැලීමකට බව දැනගෙනම අම්මා කියනවා. හරිද? එක්තරා ගැලීම් දෙකකට බව දැනගෙන මේ ගැලීමට අම්මා කියනවා. ඒකට තියෙන දැඩි අල්ලා ගැනීමක් නැහැ. ආන්ගේ බෙදීම සිද්ධ කරගන්නවට කියනවා. ඒ බෙදීම නැතුව ඉන්නකොට අපේ මනසට ඒ බෙදීම අරමුණු වෙන්නේ නැති වෙනකොට අර ඝන සංඥාවෙන් කෙලෙස් උපදිනවා. අහවලා බැන්නාය, අහවලා මෙහෙම කළාය කියලා. මොකද ඒ පිළිබඳ දැනුම නැති හින්දා ඒ පිළිබඳ දැනුම ඇති වුනහම මොකද වෙන්නේ? ඒ ඝන සංඥාව නිසා උපදින කෙලෙස් වලින් අපේ හිත පිරිසිදු වෙනවා. හරිද? අපේ හිත පිරිසිදු වෙනවා. ඒ කියන්නේ වෙනදා වගේම අන්න අහවල් පුද්ගලයා මට මේක කළාය කියලා මේ වෙනදා වගේ යම් අදහසක් ඇති වෙන්න දෙන්නේ නැහැ අපේ හිත. ඕක නාම රූප પરම්පරාවක් බව අපේ හිතෙන්ම පණිවිඩයක් එනවා. එතකොට අන්න ඒ ඝන සංඥාව හේතුවෙන් උපදින්නා වූ කෙලෙස් වලට මේ సంతාණයට එන්න දෙන්නේ නැතුව අපේ හිතම අපිව ආරක්ෂා කරනවද නැද්ද? එහෙම වුණාම කියනවා එන්නේ කියන දිට්ඨියෙන් ඇතිවන්නා වූ පිරිසිදු බව. නිවැරදි දෘෂ්ටියෙන් ඇතිවන්නා වූ පිරිසිදු බව. ඉතින් අපි ඕක ගැන සාකච්ඡා කර ඉන්න අතර වාරේ එතෙන්ටම අවශ්‍ය කරන තව දෙයක්ත් සාකච්ඡා කළා. මොනවද කතා කරේ පහුගිය දිනවල? මේ නාම රූප પરම්පරාව වෙන් කරගත්තා විතරක් නෙවෙයි ඒක හැම වෙලේම ඇති වෙනවා නැති වෙනවා. නාම પરම්පරාවත් ඇති වෙනවා නැති වෙනවා. රූප પરම්පරාවත් හරියට නිවිපත්තු වෙන විදුලි බුබුලු වාගේ හැම වෙලේම මේක ඇති වෙනවා නැති වෙනවා කියලා. ආන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගත යුතු බව අවබෝධ කරගත යුතු බව. ඉතින් මේව අවබෝධ කරගන්න මොකද කරන්න ඕන? ආයෙ මතක් කරනවා. තමන්ගේම හිත භාවිතා කරලා දැන් නාම කොටසක් තමයි වේදනාව කියන්නේ. නේද? ඉතින් මොකද කරන්නේ? ඇත්තද දන්නේ මේ හාමුදුරුවෝ කිව්ව කතාව කියලා බලන්න ගෙදර ගිහිල්ලා මොකද කරන්න ඕනේ? බලමු කියලා තමන්ගේ වේදනාවට හිත යොමු කරගෙන
එක දිගට මේ වේදනාව ඇති වෙන නැති වෙන එකක්ද එක දිගට තියෙන එකක්ද කියලා විමසනවා ඉතින්. විනාඩි 10ක් 15ක් විමසනවා කියන්නකො. මොකුත් නැහැ ඉතින් මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් උනත් ඕනනම් බැලියයි කියෝනම් බලමු. නේද? මොකද්ද කරන්න කියන්නේ? හැම ෂණයකම වේදනාවක් උපදිනවද නැද්ද? හැම හිතක් එක්කම වේදනාවක් හට ගැනීම තියෙනවා. එහෙනම් ඊළඟ හිතෙන් මේ වේදනාව බලනවා, ඊළඟ හිතෙන් ඊළඟ වේදනාව බලනවා, ඊළඟ හිතෙන් දැන් මෙතන වේදනාවක් තියෙනවා, සිතක් තියෙනවා. ඕක කරන්න ගියාම මොකද වෙන්නේ? මං කියනවනේ දැන් ඉඳගෙන වේදනාවේ හැම ෂණයකම වේදනාවේ ඇතිවීම නැතිවීම සිද්ධ වෙන බව අත්දකින්න කියලා. තමන්ගේ තුලින් අත්දකින්න කියලා මං නිස්සද්ද වුණොත් මොකද වෙන්නේ? අත්දකිද පෙරහැරේයිද හිත? මේක අත්දකින්න කියලා මෙහෙම හිත තියාගෙන ඉන්නකො මම වේදනාව ටික අත්දකින්න. ඇත්ත නේනම් හැම ෂණයකම නැති වෙනවනේ. හරි. මේ මොහොතේ ඇති වෙන වේදනාව නෙවෙයි ඊළඟ මොහොතේ ඇති වෙන එක නෙවෙයි ඊළඟ මොහොතේ කියලා මේ වේදනාව අත්දකින්න මං හිත පාවිච්චි කරන්න සූදානම් කරනකොට මොකද කරන්නේ? සමහර අය බුදියනවා නේද? සමහර අය පරණේවට යනවා. පංචකාම සම්පත්තිය විසිරෙනවා. සමහර අයට කය වේදනාව ඇති වෙලා ඒවා දරා ගන්න බැරිලා නැගිටිනවා. හරිද? ඉතින් මේ වගේ වෙනත් වැඩපිළිවෙලකට යනවා. ඒ කියන්නේ මෙයා මෙල්ල නැහැ. ආන්ගේ මෙල්ල කරගන්න තමයි අපි කිව්වේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදිය ඇති කරගන්න ආකාරය ගොඩාක් සාකච්ඡා කරා. එහෙම සාකච්ඡා කරලා තමන්ගේ මේ නාම රූප પરම්පරාවට සමවැදිලා ආන් ඒකේ තියෙන ඇතිවීම නැතිවීම ග්‍රහණය කරගන්න ඕනේ. එතකොට හැම වෙලෙම ඇති වෙන නැති වෙන බව, ඇති වෙන නැති වෙන බව, ඇති වෙන නැති වෙන බව තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි කතා කරා අන්න ඒ තේරුම් ගන්නකොට හරි හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒකේ තේරුම මොකද්ද? නැති වෙනවා ඇති වෙනවා කියන එකද නැද්ද? ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා කියාගෙන යනකොට තේරෙනවා නැති වෙනවා ඇති වෙන බව නේද? නැති වෙනවා ඇති වෙන බව මේකේ මේ නාම රූප પરම්පරාව නැති වෙනවා වගේම ඇති වෙනවා. ආන්ගේ නැති වෙලා ඇති වෙන දේවල් දැන් අපි බලන්න අපේ හිතක් කියලා හිතන්නකො මේ දැන් ඔක හාමුදුරුවෝ මේ කොහෙ තියෙනව කියනවද දන්නේ නැහැ. නේද? මේක හොයන්න ඇමරිකාවවත් යන්න වෙයිද? මේක හොයන්න ඕස්ට්‍රේලියාවත් යන්න වෙයිද? නෑ ගොඩක් දුර ගිහින් හොයන්න ඕන එක නෙවෙයි. මේක කොහෙ වෙන සිද්ධියක්ද මේ කියන්නේ? මේ මෙතන තමන්ගේ ළඟ සිද්ධ වෙන. එහෙනම් මොහොතකට බලනවා. මගේ සිතුවිලි ආදරේ වැනි දේ ඔව් නැති වෙනවා තමයි. නැති වෙලා ඇති වෙනවා. නැති වෙනවා ඇති වෙනවා. නේද? නැති වෙන දේවල් නැවත ඇති වෙනවා. ඒක නේද කවුරු හරි තරහෙන් බැන්නොත් එහෙම අපි දිවිනසා ගන්න යන්නේ නැහැ නේ. ඇයි? ඔය ගණන් ගන්න නැතුව ඉන්නවා. කවුරු හරි ආදරය කරන කෙනෙක් අපිට ටිකක් තරහෙන් බයිනවා. අපි මොකද කරන්නේ? ගණන් ගන්න නැතුව ඉන්නවා. ඇයි? ඔන්න ඔය ඉන්නවා. ඕක හෙට උදේ වෙනකොට දැන් නම් ආදරේ නැති වෙලා හැබැයි හෙට උදේ වෙනකොට ආයසරයක් ඇති වෙනවා කියලා තේරෙන හින්දා ගණන් ගන්න නැහැ. ඒතරම් ඒ කියන්නේ අපිට මසුරුකම තණ්හාව හොඳට තියෙනවා. ඒ මොකද නැති වෙන දේවල් නැවත ඇති වෙනවා කියලා අදහසක් තියෙන හින්දා. නමුත් පින්වත්නි හොඳින් පිරික්සන කෙනෙකුට තේරෙනවා පංච උපාදානස්කන්ධයෙන් පිරික්සන කෙනෙකුට මේකේ නැවත හට ගැනීමක් තියෙනවා. ඒ හටගන්නේ වෙනස් වෙලාමයි. පරණ තිබ්බ විදිහට නෙවෙයි. හැම වෙලේම ආදරය ආදී ධර්මතා හැම වෙලේම වෙනස් වෙනවා. කාගේ පැත්තෙන්ද මේක හොයාගන්න වෙන්නේ? අනුන්ගේ හොයන්න ඉස්සර තමන්ගේ හොයනවා. හරිද? නාම රූප වෙන් කරගත්ත කෙනෙකුට තමන්ගේ මේ නාම પરම්පරාවේ සිත් પરම්පරාවේ යම් හැඟීමක් එක මොහොතක උපදිනවද ඊළඟ මොහොතේදී ඒක වෙනස් බව අත්දැක ගන්න පුළුවන්. ඊළඟ මොහොතේ ඒක වෙනස් බව අත්දැක ගන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා. හරිද? ඒකට තමයි අපි අර අනිත්‍ය සංඥාව ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන උපදේශ බොහෝමයක් සාකච්ඡා කළේ. ඊළඟට පින්නත් මේක වෙනස් වෙන්නේ වෙනස් මට ඕන හැටියට ඒක වෙනස් කරගන්න පුළුවන් නම් වෙනස් වෙන එකනේ කොහොමද? වෙනස් වෙන එක මට ඕන හැටියට වෙනස් කරගන්න පුළුවන් නම් හොඳ පැත්තට වෙනස් කරගත්ත හැකියි. නේද? මේ ශරීරය වෙනස් වෙනවා. හරි නිට්ටය නෑ වෙනස් වෙනවා. හැබැයි ඒක එන්න තරුණ වෙන්න ඕනේ හැමදාම. හරිද? අසනීප හැදෙනවා නම් ඒවා හොඳ වෙන්න ඕනේ හැමදාම. ඉන්නකො මම අද හෙට උදේ වෙනකොට මේක හොඳ කරගන්නම් මේක හොඳ කරගන්නම් කියලා. එහෙම පුළුවන්ද? දැන් වෙනස් වෙන්නේ මට ඕන හැටියටද? නෑ අපි ඊ පෙරේදා අනාත්ම සංඥාව ගැන බොහෝ දේවල් සාකච්ඡා කරා. අන්න බලන්න මේ ඇතිවීම නැතිවීම කියන එක සිද්ධ වෙන්නේ මට ඕන හැටියට නොවන බව තේරුම් ගන්න
පුළුවන්කම තියෙනවා. ඉතින් අනිත්‍ය ලක්ෂණය ඊළඟට දුක්ඛ ලක්ෂණය කියන එක අපි බොහෝ වශයෙන් ඒත් සාකච්ඡා කරා. ඒ කියන්නේ මේක හැම වෙලේම මේ සංස්කාරයගේ වෙනස් වෙනවා නම් ඒක කොහේ හරි අපිට නවත්ත ගන්න බැයි නම් අපි මොනතරම් හොඳ දේවල් එකතු කරගත්තත් ඒවා නැති වෙනවා. ඒකින්ද මේ සංස්කාර વિશે දුකයි. ඔන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඇතිවීම නැතිවීම තේරුම්ගෙන ප්‍රකට කරගන්න ඕනේ. හරිද? අන්න ඒකට කියනවා ditthi විසුද්ධිය කියලා. මේ දෘෂ්ටිය ඇති කරගෙන ඒ දෘෂ්ටිය ඇති කර ගැනීමත් සමගම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයකට යොදාගත්තාම අපිට යම් ප්‍රමාණයක සහනදායී ජීවිතයකට එන්න පුළුවන්. එහෙම ආපුවාම අපි ලොකු අවබෝධයකින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ අවබෝධය කවදා හරි පින්වත්නි ඇති කරගන්න ඕනේ. මේ අවබෝධය ඇති කරගන්න වෙනවා සසර. ඇයි ඒ කියලා තේරුම් ගන්න. නොදැනීම හේතුවෙන් සිද්ධ වෙන මේ අවබෝධය නැතිකම හේතුවෙන් අවබෝධය නැත්තම් නුවණ අපිට එකතු වෙන්නේ නැතිකම හේතුවෙන් අපි හරියට පාපී දේවල් වලට පෙළඹෙනවා. අනුන් හින්දා පව් සිද්ධ කරගන්න ගතියක් එනවා. මේ නුවණ නැති බවින් සිද්ධ වෙන ගැටලුව අපි අන්තමින් හෝ සාකච්ඡා කරගන්න ඕනේ. ඒකින්ද මේ தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරගෙන මේ தත්ත්වයට මගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ කියලා අදහස් ඇති වෙන්නේ ඒකයි. අදහස් ඇති වෙන්නේ ඒ විදිහට පිරික්සලා බලපුවාම. කවුරු හරි කාහරි ගැන මේ මිනිස්සයා මේක කළාය කියලා දැඩි අදහසකින් ඉන්නේ එතන එයාටවත් අයිති නැති නාම රූප පරම්පරාවක ක්‍රියාකාරීත්වය තියෙන හින්දාය කියන එක ඇත්තක්ද බොරුවක්ද නේද? ඒක තමයි ඇත්ත. ඒකට එයාටවත් අයිති නැති නාම පරම්පරාවක් ඇතර තියෙනවා. මං අනාත්ම සංඥාව වර්ධනය කරපු කෙනෙක් විදිහට මට ඒක තේරුණා. අන්න ඒක තේරුණාම මට එහා පැත්තේ පුද්ගලවාදයෙන් කෙලෙස් උපදින්නේ නෑ. පුද්ගලවාදයෙන් කෙලෙස් උපදින්නේ නෑ. අන්න ඒ පුද්ගලවාදයෙන් කෙලෙස් උපදින තත්වයක් තිබ්බහම අපි ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර ආදී බොහෝ කර්මපතයන් අපි අතින් සිද්ධ වෙනවා. ඉතින් ඒවා හින්දා හරි කනස්සලු ජීවිතයකට එනවා. හරියට නිකන් පාරේ යනකොට හැම වෙලේම විස සත්තු වගේ විස කෘමීන් වගේක් ඇවිල්ලා හැම වෙලේම අපිට අයින්නවා කියලා හිතන්නකෝ. හරි අමාරුයි නේ ජීවිතේ නේද? ආන් ඒ වගේ ජීවිතයකට එනවා. ඒ වගේ නිකන් මේ බාහිර අය හින්දා හරියට ඇතුළාන්තය රිදෙන ගතියක්, අපහසු ගතියක්. මේකෙන් අත මිදෙන්න නම් මේක අවබෝධ වෙන්න ඕන. අවබෝධ වෙච්ච කෙනාට එහෙම රිදෙන්නේ නැතු වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න අවශ්‍ය කරන සීලයෙන්, ගුණයෙන් පෝෂණය වෙන්න ඕනේ. තමන්ගේ හිත විසිරෙන්නේ නැති තත්යකට පත් කරගන්න ඕනේ. ටික තමන්ගේ පැත්ත ඔය කිව්ව විදිහට නාම පරම්පරාව, රූප පරම්පරාව තමන්ගේ පැත්තෙන් මෙනෙහි කර මොකද කරන්න ඕන? අනුන්ගේ පැත්ත ගැන අවධානය යොමු කර බලන්න ඕනේ. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් ওই දෙකම බලනකොට තමයි කෙනෙකුට ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන්න පටන් ගන්නෙ. මේ ඇතිවීම නැතිවීම තව දුරට ප්‍රකට කර ගන්නකොට පින්වත්නි කෙනෙකුට තමන්ගේ ශරීරය අනුන්ගේ ශරීරය විතරක් නෙවෙයි බොහෝ පරාසයකට මේක විහිදව ගන්න පුළුවන්කම තියෙනවා. මේ පරාසයකට විහිදව ගන්නවා කියලා කියන්නේ අපේ රට වශයෙන්, ගම වශයෙන්, ලෝකයේ වශයෙන් හැම තැනකම තියෙන්නේ මෙන්න මේ විදිහට අර පොළවෙන් උනන උල්පත් තියෙනවා කියලා හිතන්නකො. හැම තැනම දිය බුබුලු තියෙනවා කියලා හිතන්නකො. අන්න ඒ වගේ මේ සත්වයෝය පුද්ගලයෝය කියලා ගත් ඒවා වෙනුවට එයාට අදහස් වෙන්න පටන් ගන්නවා එක තැන්වල සකස් වෙන දේවල්, උපදින දේවල්. ගඟක් ගත්තොත් උඩ ඉඳන් පල්ලෙහාට ගලනකම් මොන්න තරම් දේවල් සකස් වෙනවද කියන්නේ? දී ඇලි සකස් වෙනවා. එතකොට සුලි සකස් වෙනවා. ඊළඟට එක රැලි සකස් වෙනවා. මඩ සකස් වෙනවා. නේද? වේගයෙන් ගලනවා. එක සැකසිලි සකස් වෙනවා. ආන් ඒ වගේ මේ ලෝකේ හැම තැනකම නොයේකුත් තැන එක අපි සත්වයෝ කියලා කියන එක චිත්ත පරම්පරාවල්, නාම පරම්පරාවල් සකස් වෙන බව
කැටි කොට Tamanට දැනගන්න පුළුවන් ගානට භාවනාව වර්ධනය කරගන්න පුළුවන්. කැටි කොට දැනගන්න පුළුවන් ඔක්කොම එකට දැනගන්න පුළුවන් වගේ. මේක අපේ මනසේ ස්වභාවයක් පින්නත් නේ. මොනවා හරි දෙයක් ගැන බලන්න අපි මොනවා හරි දෙයක් ගැන අපි හිතමුකෝ අහවල් ආයතනයේ අය මෙන්න මේ විදිහටයි හැසිරෙන්නේ කියලා අපි කැටි කොට කියනවද නැද්ද? දැන් කියන්නේ ජපානයේ මිනිස්සු කාර්යක්ෂමයි කියලා කියනවා. උදේ නැගිටලා රෑ 10 වෙනකන් ඉතාලම කාර්යක්ෂමව වැඩ කරනවා අපිට විතරයි දෙවෙනි. නේද? අපේ ජාතියට විතරයි දෙවෙනි කියලා ඉවර වෙලා එහෙම හැඟීමක් තියෙනවා නේද? ඉතින් ඇත්තටම ජපන් ජාතිකයෝ කිව්වම එහෙම කාර්යක්ෂම ජාතියක් කියලා අපිට අදහසක් තියෙනවා. ඒ කැටි කොට නේද? ඔක්කොම එකට අරගෙන අදහසක් තියෙනවා මේ කට්ටිය මෙහෙමයි කියලා. ඒ වගේ ඔක්කොම එකට අරගෙන අපිට යම් පුළුල් අදහසක් ඇති වෙනවා මේ නාම රූපයන් කියලා. හරි? මේ නාම රූපයන් මේ ඇවිල්ලා බෙදිලා තියෙන නාම රූපයන් කියලා. බෙදි තියෙන දේවල් කියලා ඒ එක්තරා වැඩපිළිවෙලක් කියලා සත්පුද්ගල සංඥාවෙන් තොරව සකස් වෙන වැඩපිළිවෙලක් කියලා මනසට සංඥාවක් විදිහට හඳුනා ගැනීමක් විදිහට පුද්ගලයෙක් දකිනකොට ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හරිද? හැම වෙලේම හිතේ මේක සිද්ධ නොවිය හැක්කක් කියලා. නෑ මේක සිද්ධ කරගන්න වෙනවා. මොකද ඒක බොරුවක් නෙවෙයි ඒක ඇත්තක් හින්දා. බොරුවක් නම් කරගන්න අමාරුයි. ඇත්තම ඇත්ත තමයි. ඉතින් මේක ඇති කරගන්න කරන්න ඕන කාගේ පැත්ත හැරිලා බලන එකද? තමන්ගේම පැත්ත හැරි බින්ද බලන්න ඕනේ. බින්ද බලනවා කියන්නේ මොකද්ද? මොන උදාහරණයක් විදිහට අපි ගමු. එක උදාහරණයක් විදිහට අපි කලින් සඳහන් කරපු අසුභ භාවනාව. කෙස්ලොම් නියදත් දැන් මේ ශරීරය අරගෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු ආදී වශයෙන් මේවා වෙන් කරලා බලනවා. වෙන් කරලා බලනකොට ඔන්න තේරෙනවා මේ කෙස් වලට සත්පුද්ගල සංඥාවක් නැහැ. ඒවා ඉතින් වැවෙන જાතියක්. කෙස් වැවෙන්නේ නැති වෙලාවක් නැහැ නේද? කොණ්ඩේ වැවෙන්නේ නැති වෙලාවක් නැහැ. ඊළඟට කෙස් රෝම කූපයන් ඒකත් එහෙමයි නේද? නිය දත් වෙනස් වෙන්නේ නැති වෙලාවක්, දිරන්නේ නැති වෙලාවක්. කෙස්ලොම් නියදත් සම මැරෙන්නේ නැති වෙලාවක්. ඉතින් හොඳට බලනකොට තේරෙනවා සම කියන එක හැම වෙලේම මැරෙනවා. මැරෙනකොට යටින් නැවත හට ගන්නවා. ඒකනේ කුණු ඇඹරෙන්නේ. දහඩියයි උරුණ තෙලයි විතරක් නෙවෙයි කොච්චර පිරිසිදුව කාමරයක් ඇතුළත වෙලා හිටියත් අඹරලා බැලුවොත් ඇඹරෙනවා. එහෙනම් කුණු නැති තැනකුණත් පිටින් එන කුණු නෙවෙයි ඒවා කොහෙන් එනේවද? ශරීරේ මැරෙනවා, හැම මැරෙනවා හැම වෙලෙම. එතකොට ඒක බිඳි යනවා හැම වෙලෙම. නේද? එතකොට සම්මස්නහර ඇට මිදුළු මේ වගේ ඔක්කොම ගැන වෙන වෙනම මෙනෙහි කරනකොට ඔන්න මුළු ශරීරයම ගැන දැනෙනවා මේක පෙන පිටක් වාගේ බිඳි යන එකක් කියලා. ඒක ඇතිවීම නැතිවීම විතරක් නෙවෙයි හැම වෙලෙම වෙනස් වෙන බව තේරෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් වේදනාව ගැනත් සංඥාව ගැනත් සංකාරය ගැනත් විඥානය ගැනත් ඔය විදිහටම මොහොතින් මොහොත විමසීමෙන් එයාට මේක නාම රූප પરම්පරාවක් කියලා තමන්ව දැනෙනවා. මේක ගැලීම් සටහනක්. මේක ගැලීමක්. ගඟක් වගේ ගලන වේදනා ගැලීමක්. සංඥා ගලාගෙන ඒමක්. සංකාර ගලාගෙන ඒමක්. විඥාන ගැලීමක් කැරෙන්න මෙතන මොකුත් නෑ. ඒක තමන්ගේ තුලින් හොඳට ප්‍රකටව දැනගන්නවා. අර කය ගැන අර විදිහට බලා ගන්නකොට එයාට කාලෙකදීම තේරෙනවා ඇතිවීම නැතිවීම. ඒ වගේ වේදනාව ගැනත් එහෙමයි, සංඥාව ගැනත් එහෙමයි. අන්න ඒ ගැලීම පිළිබඳ තමන්ගේ ජීවිතය ගලාගෙන යන ඇතිවීම නැතිවීම මාලාවක් කියලා දැනෙන ආකාරයට, තේරෙන ආකාරයට හොඳින් ඒකාග්‍ර හිතකින් ඒවාට හිත යොදවමින් තේරුම් ගත්ත කෙනෙකුට තමන්ගේ ජීවිත සහ කය අනුන්ගේ සිත්වලට ඒක යොදලා ඒ ආකාරයමයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක කරගන්න නම් මම ආයෙ මතක් කරනවා සීල විසුද්ධිය කියන තැන අපි කතා කරා. ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිස්සිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය ආදී නේද? ඉන්ද්‍රිය සංවර වෙන්න ඕනේ.
ඉතින් මේ ආසාවෙන් ගිජුව කකා බිබී නනා ඇඳ නැවත අභිනන්දනය කරමින් මේකමයි සුව මේකමයි සුන්දර මේකමයි ප්‍රිය මේකමයි හොඳ කිය මේ ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද මේ වාගේ යෙදමින් ඒවාම ජීවිතය කියලා අරගෙන ඒවා මැත්තේම නැහි ඉන්න කෙනෙකුට ඒවා මේ කියන අවබෝධයට එන්න බෑ. මේ කියන අවබෝධයට ආවේ නැත්තම් කවදාකවත් නිවන් දකින්න බෑ. හරිද? අපේ හිත ලබා දුන්න අරමුණයි ගන්නෙ. කලින් දැන් සංඥාව ගැන සඳහන් කරපු තැන තියෙනවා. කලින් කෙනෙක් වඩුවෙක් ගිහිල්ලා ගහක් කපලා ලකුණු කරලා එනවා මෙතනින් ඉරන්නේ කියලා. සටහන් කරලා එනවා. ඊළඟ දවසේ ගිහිල්ලා කොතනින්ද ඉරන්න පටන් ගන්නෙ? එතනින්මයි. ඒ වගේ අපි ඇති කරගත්ත යම් අවබෝධයක් දක්වා අපිට සංඥා එනවා. හරි? ඒ ඇති කරගත්ත දැනගත්ත තේරුම් ගත්ත දේ දක්වා සංඥා එනවා. ඒ සිහිය තියෙන තාක්කල් සංඥා එනවා. ඉතින් අපි මොකද කරන්න ඕනේ? හිමින් සැරේ තමන්ගේ ඒකාග්‍රහිත භාවිතා කරලා මේ තමන්ට යොදවලා තමන්ගේ පැත්තෙන් ඇතිවීම නැතිවීම ආදිය මෙනෙහි කරලා මේ තමන්ව අවබෝධ කරගන්නකොට මේක බිඳි බිඳි යන නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියලා එන්නේ ඒ ඇති වෙන දැනුමට ඒ ඇති වෙන අවබෝධයට කියනවා නුවණ කියලා. ඒ නුවණත් එක්කම මට මෙච්චර කල් නැති සිහියක් උපදිනවා. ඒ නුවණ පහළ වෙනකොටම අපේ මං හිතාගෙන හිටියේ මෙතන මේ මං කියලා තිබ්බ මහා ගුලියක් තියෙනවා කියලා මම කියලා ගත්ත විශේෂ දෙයක් තියෙනවා කියලා නෑ මෙතන මම කියලා ගත්ත විශේෂ දෙයක් නෑ කියලා සිහියක් උපදිනවා. ඒ සිහිය සහ නුවණ ඉපදුනේ අර මෙනෙහි කිරීම හින්දා. හැබැයි හුඟක් අයට වෙන්නේ මොකද්ද? මේ මෙනෙහි කිරීම ටික දවසකින් අයින් කරලා දානවා. එතකොට ආයතරයක් අර සිහිය විශේෂයෙන් නැති වෙලා යනවා. හරිද? ටික දවසකින් අර නුවණත් වෙනත් ඒවායින් වැහිලා ආවරණය වෙලා යනවා. එහෙනම් මේ මෙනෙහි කිරීම පටන් ගත්තා මේ මෙනෙහි කිරීම විදර්ශනා මෙනෙහි කිරීම මොකද කරන්න ඕනේ? දිගින් දිගට කරගෙන යන්න ඕනේ. උපදින නුවණ පිළිබඳ වූ සිහිය පවත්වා ගන්න ඕනේ. ආන් ඒක පවත්වාගෙන ඉන්නකොට ධර්මයේ සඳහන් වෙනවා ඊට එහා ගිය නුවණක් යාට පහළ වෙන බව. යම් කිසි නුවණකින් වාසය කිරීමෙන් තමයි ඊට එහා ගිය නුවණකට හේතු වෙන්නේ. ඒ සිහිය තියාගන්න නම් මොකද කරන්න ඕනේ? එක දිගට ඒ ඇති කරගත්ත නුවණ ඇති වෙන්න මම යම් මෙනෙහි කිරීමක් කරාද ආන් ඒ මෙනෙහි කිරීම නැවත අකණ්ඩව කරන්න ඕනේ. ඔහොම කරගෙන යනකොට තමන්ගේ ශරීරය මතක් වෙද්දි ධනිය මතක් වෙනකොට නැත්නම් වේදනාවල් මතක් වෙනකොට හැම වෙලෙම මේ සංඥාෙන්ද පටන් ගන්නවා මේ මම කියලා නෙවෙයි මේක මේ හේතු ඇතුව උපදින එක්තරා ක්‍රියාවලියක් බව තමන්ගේ අතුලාන්ත අවබෝධයකට එන්න පුළුවන්. අන්න ඒ අතුලාන්ත අවබෝධය අනුන්ට යොදවපුවම අනුන් ගැනත් ඒ විදිහටම අවබෝධයකින් ඒ අවබෝධයේ සිහිය තියාගත්තාම අපිට ඒ සිහිය පවත්වා ගත්තාම අන්න අර පුද්ගල සංඥාවෙන් එන කෙලෙස් අයින් වෙනවා. එන්නේ ඒ සිහිය දිගටම පවත්වා ගැනීමෙන් තමයි Tamanට මේක ඇත්තොත් මේක වෙනවා මේක ඇත්තම් මේක වෙනවා මේක ඇත්තම් මේක වෙනවා කියන පටිච්චසමුපාදය පිළිබඳ දැනුම වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? නාම પરම්පරාවට හේතු වෙන්නේ මොනවාද? රූප પરම්පරාවට හේතු වෙන්නේ මොනවාද කියන දැනීම මේ තණ්හාවට හේතු වෙන්නේ මොනවාද? අතීත අනාගත වර්තමාන වශයෙන් කාලත්‍රයම ආවරණය වෙන ආකාරයට සැකයක් නැතුවම කිසිම සැකයක් නැතුවම Tamanට මේ ඇති වෙන නාම රූප પરම්පරාවට හේතු වෙන ධර්මතා පිළිබඳව සිහිය උපදින්න නම් අර නාම රූප පරිච්ඡේදයේ ඉන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳ යම් අවබෝධයක් ඇතුව ලොකු සම්මර්ෂණයක් ඇතුව. ඒ කියන්නේ විසිරීමක් විහිදීමක් ඒ කියන්නේ ලොකු පරාසයකට මේක විහිදවාගත්ත තේරුමක් ඇතුව වාසය කරන්න ඕනේ. ඒ කියන ඉලක්කය අපිට ළඟා කරගන්න පුළුවන් ඉලක්කයක්. මේ තැනටපත් වුණාට පස්සේ ක්‍රමානුකූලව අපිට උපදින තත්වයන් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් අපිට ඒක මොකද එතනින් තමයි මෙතනයි ඊළඟ තැනයි ඊළඟට නාම රූප පරිච්ඡේදය නැත්තම් ditthi visuddhiyen පස්සේ කෙනෙක්ගේ හිත ඇති වෙන්නේ කාංකා විතරන විසුද්ධිය කියලා කියන්නේ හේතු තේරුම් ගන්න ස්වභාවය. ඒ தත්ත්වය කොච්චර සුවදායකද කියලා අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. නමුත් ඒ පිළිබඳව අපි දැනගෙන තියෙන්න ඕනේ යම් ප්‍රමාණයක්. මම මේ අතට මෙහෙම කියන්නම්. ලැබුගින්නක් එනවා කොහෙන් හරි.
ලැබුගින්නක් එනවා එහා පැත්තෙන් අපේ ඉඩමට එහා පැත්තේ ඉඩමේ ඒ පැත්තෙන් ඒ වත්තෙන් ලැබුගින්නක් එනවා. මට එකපාරටම මම ඒක දිහා බලනකොටම මට ඇති වෙන හැඟීම මොකද්ද? මේක භයානක දෙයක් කියලා. නේද? ඒක කොහෙන්ද ආවේ? අතීත භාවිතයෙන්. නේද? අතීත භාවිතයෙන්. එහෙමද නැද්ද? ඉබේ පහළ වුණාද? නෑ. ඊළඟට මේක අන්න අර රොඩු හින්දා අන්න අර ගිනි හින්දා අන්න අර හුලං හින්දා හට ගන්න දෙයක් කියලා අර බලන සෙනෙයේ වෙනවද නැද්ද අදහස? අර භයානක දෙයක් කියලා මෙහෙම කළ භයානක දෙයක් කියලා බලනකොටම මේක හේතුඵල ධමයක් මේක අන්න අර හේතු හින්දා ඇවිලෙන්නේ කියලා එහෙම මේ වචනෙන්වත් කියනවද? නෑ රොඩු හින්දා හුලං හින්දා නේද හටගන්න හේතු හින්දා හටගන්න දෙයක් කියන හැඟීමක් අවබෝධයක් අර ගින්දර දිහා දකින්නකොට තියෙනවද නැද්ද? නේද? අන්න එහෙම එකක් තියෙනවා. ඊළඟට ඒ විතරක්ද මේක නිවන්න පුළුවන් කියන හැඟීමත් අර බලන සිතේම හට ගන්නවද නැද්ද? මේක නිවන්න පුළුවන් කියන හැඟීමත් ඒ බලන සිතේම හට ගන්නවා. වතුර ගහන්න, වැලි ගහන්න, ගෝණි දාන්න කියලා නිවන ක්‍රමවේදයක් ගැනත් ඒ ශනේයම අදහසක් එනවද නැද්ද? ඕවා ඉබේ ආවාද? මොනවෙන්ද ආවේ? භාවිතයෙන්, පරීක්ෂාවෙන් නේද? අන්න එහෙම කෙනා නේද නිවාගන්නේ ගින්දර? කවුරු හරි කෙනෙක් කල්පනා කර කාට හරි අදහසක් එනවා නම් මෙහෙම වෙනකොට අර පැත්තෙන් ගින්නක් එනකොට නිවේවා 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 කියලා නෙවෙයිද? නෑ නිවෙන්නේ නෑ නේද? එහෙනම් අන්න ඒ භාවිතයෙන් පරීක්ෂාවෙන් අතීතයේ ඉඳලා ගින්දර පරීක්ෂා කරා අපි නේද? අතත් පුච්චගෙන බැලුවානේ. මේ කිසි දෙයක් දන්නේ නැතුව ලිප පැත්තට යන්න ගියා නම් අම්මයි තාත්තයි මොකද යන්නේ නෑ ඔහෙ කියලා නේද දඬුවම් දීලා ඒත් හොරෙන් හරි අල්ලලා බලලා කිට්ටු කරනකොට රත් වෙනවා දැනිලා භාවිතාවෙන් දැනගත්තේ. නාම රූප પરම්පරාව භාවිතා කරන්න ඕන අපි. හරිද? නාම රූප වල බිඳි බිඳි යෑම හිතෙන් භාවිතා කළොත් භාවිතා කරනවා කියන්නේ අත්දකින්න ඕනේ. ආන්ගේ අත්දකින්න කෙනාට ටික දවසකින්ම තේරෙන්න පටන් ගන්නවා මේවා හින්දා තමයි මේවා වෙන්නේ මේවා හින්දා තමයි මේවා වෙන්නේ මෙහෙම වුණොත් මෙහෙම වෙන්නේ කියලා තමන්ගේ තුලින් තමන්ව අත්දැක ගන්න පුළුවන් වෙනවා. මේ තමන්ගේ පැත්තයි ඉති අජ්ජත්තංවා කායේ කායානුපස්සී වේදනාසු වේදනානුපස්සී චිත්තේ චිත්තානුපස්සී ධම්මේ ධම්මානුපස්සී විදිහට දේශනා කරේ එහෙම එකක්. එහෙනම් නාම රූප પરම්පරාවේ බිඳි බිඳි යාම අත්දැකීමින් ඉන්න කෙනාට එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙන බව මම කිව්වා. එතකොට ඒවා දකිමින් ඒවා තමන්ගේ තුලින් වටහා ගනිමින් ජීවිතය ගෙවනකොට ඔන්න වැඩේ බලන්න. කොයි වෙලාවක හරි ඊයේ පෙරේදා තරහක් හරි දුකක් හරි ආපු වෙලාවක මෙන්න මේ හේතුව හින්දායි මේක හැදුනේ කියලා එහෙම හිතුණොත් දන්නේ නැහැ. මගේ හිතේම තියෙන තත්වයක් මේක මෙන්න මේ හේතුව හින්දායි මේක හැදුනේ කියලා හිතුණොත් දන්නේ නැහැ. අපි එහෙමද? නෑ අපි පිස්සු හැදුනා වාගේ අර නේද අර හැදෙන එකත් එක්ක මාරාන්තික විප්ලවයක් කරලා යනවා. හිතේ ඊර්ෂ්‍යාව හැදෙනකොට ඒකට හරියන්න මොන හරි කරනවා. ක්‍රෝධය හැදෙනකොට ක්‍රෝධයත් එක්ක දුවනවා. වෛරය හැදෙනකොට වෛරයත් එක්ක දුවනවා. නේද? ඒකින්ද අර මෙන්න මේක මේ එන්නේ මෙන්න මේ හේතු හින්දායි. අර ගින්දර එන්නේ අරවා හින්දායි. නේද? මේක නිවන්න පුළුවන් මේක අයින් කරන්න පුළුවන් කියලා එහෙම දැනුණත් දන්නේ නැහැ. අහවලා මට බැන්නා මට හොඳටම තරහ ගියා. හරිද? මේ තරහ අයින් කරගන්න මම දන්න ක්‍රමය මොකද්ද? මාත් බයින්න ඕනේ හොඳට. නේද? එහෙම නැතුව මේ මෙතන ගින්දරට අවශ්‍ය කරන දේ එකතු වෙන හින්දා ගිනි ගත්තා. නේද? ඒ ගිනි ගත්තා මෙහි අන්න ඒ ගින්න නවත්තන්න හේතු වෙච්ච දේවල් අයින් වුණොත් මේක අයින් වෙනවා. මොනවද ඒ හේතුනේ කියලා දැනෙන්න නම් මේ චිත්ත පරම්පරාව හේතු සහගතව තමන් භාවිතා කරන්න ඕනද නැද්ද? දැනට භාවිතා කරනවද? නේද? භාවිතා කරන්නේ අපි මේක වහගෙන යන්නේ. නේද? වැහිලා තියෙන දෙයක්, යට තියෙන දෙයක්, හැංගිලා තියෙන දෙයක් පිළිබඳව හොයාගන්න පුළුවන්ද? අපේ ළඟම මේක ක්‍රියාත්මක වුණාට පින්නත්නි කෙලෙස් වලින් ලොකු කෙලෙස් වලින් ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච ලෝභ දේශ මොහ ආදී මහා භයානක කෙලෙස් වලින් අපිට මේ අපේ මේ තියෙන නාම රූප પરම්පරාවේ ක්‍රියාකාරීත්වය වැහිලා. හරි? අපි මොකද කරන්නේ? නොයේකුත් රූප බලමින්
නොයේකුත් සද්ද අසමින් ලෝකයේ තියෙන නොයේකුත් දේවල් වලට සමවැදිලා ඒවා සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා දැඩි වෙහසක ඉන්නවා. ඒවම මැත්තේ හිත ඒවා ඉල්ලනකොට ඒවා මැත්තේ දුවනවා. නේද? ඈත තියෙනව බලාගන්න උපකරණ හදාගෙන දැන්. හදාගෙන උපකරණයට එබි අතේ පොඩි කොටුවක් තියාගෙන නේද? ඒ කොටුවට එබි මේ ඒවම බල ඉන්නවා. ඒක භාවිතා කරන්න එපා කියනව නෙවෙයි. නේද? ඒක රූප තණ්හාවෙන්ම යොදවනවා නම් කවදද අපි නිවන් දකින්නේ? ඒක සද්ද තණ්හාවෙන්ම යොදවනවා නම් කවදද අපි නිවන් දකින්නේ? නේද? රස පැත්තටමයි ඔය කිව්වට යන්නේ. නේ? අහවල් පුද්ගලයා මේක කළාය කියලා පුද්ගල වාදයෙන් දැන් මේව හොය කොච්චර කල්ද? හැමදාම මෙහෙම ඉඳලා හරියනවද? නෑ මම ගැඹුරු මානසිකත්වයකට එන්න ඕනේ. මේක නිදහස් වෙන්න බෑ. නේද? රටේ දේශපාලනය ගැන, නායකයෝ ගැන, ඒවා ගැන සමහර වෙලාවට නේද පීඩිත දේවල්, සමහර වෙලාවට සෝබන දේවල් මේවා දැක උද්දාමයටපත් වෙනවා, දුකටපත් වෙනවා. ඔක කොයි කලින්ද දන්නේ නැද? නේද? හැමදාම බලාපොරොත්තු මොකද්ද? සර්ව සාධාරණ නේද? කවදාද කාටද මේ ලෝකේ කාවේ? ඒකට කටයුතු කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. ඒකට කටයුතු කරන්න ගිහිල්ලා තමන්ව පුච්ච ගන්නවනේ. නේද? තමන්ව පුච්ච ගන්න නැතුව අනිත් අයට උදව් කරන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. එහෙමනම් විදර්ශනා අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ හේතු සහගතව තමන්ගේ సంతාන දැවෙන ගතිය, තමන්ගේ సంతාන නොයෙකුත් දේවල් ඉල්ලන ගතිය, තමන්ගේ సంతාන විකාර වෙලා තියෙන ගතිය තේරුම් අරගෙන මේකෙන් මේ දැඩි ලෝභ දේශ මොහ අයින් කරන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම ටික තියෙනවා. සීලාදී ගුණධර්ම, සතර කමඨහන ආදී වඩලා ඔන්න ඔය නාම රූප પરම්පරාව භාවිතා කරගන්න තමන්ට පුළුවන් තත්ත්වයට තමන්ගේ හිත වර්ධනය කරගන්න ඕනේ. ඔන්න ඒක භාවිතා කරනකොට ඒක භාවිතා කරනවා කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය පිරික්සනවා. අන්න එතකොට අර වගේ තමන්ට කෙලෙස් ධර්මයක් උපදිද්දී මේක මෙන්න මේ හේතුව හින්දා උපදින දෙයක් කියලා හැම නිමේෂයකම අදහස ආවොත් ගින්දර දැක්කා වගේද නැද්ද? අපි කියන්නේ කෙලෙසුත් ගිනි කියලා කියන්නේ නේද? එහෙනම් ගිනි දැක්කා වගේ වෙනවා අපිට. හරිද? ගින්දර දැක්කා නම් ඒ සනේම භයානකයි කියලා දැක්කා නම් ඒ සනේම මොකද කරන්නේ? ඒකේ හේතුත් දැක්කා නම් නිවන්න පුළුවන් කියලා දැක්කා නම් අපේ හිත අර ගෝණි දාන්න, වැලි දාන්න, වතුර ගහන්න කියලා කියනවා වගේ අපේ හිත මේකට ප්‍රතිවිරුද්ධ දෙයට අපිව යොමු කරන ගතියකට එනවා. හරිද? ඒක කරන්නේ කවුද? අපේ සිතමයි. අපේ හිත ආරක්ෂා කරන්නේ නිවන දක්වා කවුද? අපේ සිතමයි. අපේ හිතම ආරක්ෂා කර ඒකෙන්ම ඒක ගොඩනගමින් යන ගමනක් මේක. හරිද? ඒකෙන්ම ඒක ගොඩනගමින් හිතෙන්ම හිත ගොඩනගමින් යන ගමනක් මේක. ඉතින් ඒකට තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපේ හිතට ලැබෙන්නා වූ දැන් මේ අපි මේ බණ ටික කියනකොට නේද? මොනවද අප්පා මං කරන්නේ? අතර මම මගේ හිත ගැන හොයලා නැහැ නේ කියලා අදහසක් ආවද නැද්ද? නේද? ආන් ඒක ආවේ නැත්තම් හොයයිද? නේද? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ දේශනා කරපු කාලෙක නුවණ තියෙන නැත්තන්ට එවැනි අදහස් එනවා. ඒ අදහස හේතු වෙනවා තව ගවේෂණය කරන්න. ගවේෂණය හේතු වෙනවා ආය අදහස් හොයන්න. නේද? ඒ අදහස් හේතු වෙනවා ආය ගවේෂණය කරන්න. ගවේෂණය කරන්නාට තව දේවල් හම්බ වෙනවා. මේ විදිහට මේකෙන්ම එක උඩ එක නේද? එකින් එක හේතු වෙමින් ඉස්සරහට මාර්ග හිත දක්වා අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක හරිය ලස්සන පිරිසිදුවට ඉදිරියට යන්න පුළුවන් මාර්ගයක්. අර විදිහට තමන්ගේම හිත හැම වෙලෙම නාම රූප પરම්පරාව හඳුනාගෙන එහි හේතු ගැන හර දක්වනවා නම් මටම ඔන්න ඔය වාට ඔය තරහ ආවේ මෙන්න මේ හේතුව හින්දායි. දැන් එහෙම අදහසක්වත් තියෙනවද? ඒකට හේතුව එහෙම දන්නවද? සමහර විට අර ගිනි ගන්නකොට රොඩු හින්දා ගිනි ගන්නේ කියලා දන්නේ නැතුව. හරි අපි දුමුකෝ තෙල් හින්දා ගිනි ගන්නේ කියලා. සමහර අය වතුර දාන්න පුළුවන්. වතුර දැම්මම මක් වෙයිද? වැඩි වෙයි. නේද? එහෙනම් මොකටද ගිනි ගන්න කියලා දැනගෙනයි ප්‍රතිකාරය කරන්න ඕනේ. ඉතින් දැන් දන්නවද දන්නේ? නේද? ආන් එකට ධර්මයේ ගවේෂණය කරන්න ඕනේ. ඊර්ෂ්‍යාව එන්නේ මොකද? ක්‍රෝධය එන්නේ මොකද? වෛරය එන්නේ මොකද? නේද? ආන්ගේ ඔක්කොම තමන්ගේ ඇතුලෙන් පණිවිඩයේ විදිහට දෙන தත්වයට සංඥා ඉපදුනහම ඒ දීම නිසා
අපිට තියෙන සත්පුද්ගල සංඥා අයින් වෙලා මේ හිත හේතු දන්නා වූ தත්වෙට හිතම හේතු දන්නා වූ தත්වෙට ආපුවම කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. පටිච්ච සමුප්පාදය පිළිබඳ දැනීම. ඉතින් මේ පිළිබඳ බොහෝ දේවල් සාකච්ඡා කරන්න තියෙනවා. අවිද්‍යාව හේතු වෙන හැටි, තණ්හාව හේතු වෙන හැටි, දෘෂ්ටිය හේතු වෙන හැටි. හරිද? එතකොට මාන්නය හේතු වෙන හැටි, මේ පිස්සු වගේ ගතියට මොනවද හේතු වෙන්නේ? මේක නැති කරගන්න මොකද මොන කොයි විදිහද කරන්න ඕනේ කියලා අපිට බොහෝ දේවල් සාකච්ඡා කරන්න තියෙනවා ඉදිරියේදී. ඉතින් ඒවා ගැන සාකච්ඡා කරන්න ඉඩ තිබෙමින් අද දවසේ පස්සේ අපි කාංකා විතරණ විසුද්ධිය පිළිබඳව හෙට දවසේ ඉඳලා නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී සාකච්ඡා කරන්නේ. ඉතින් නාම රූප පිළිබඳ තව බොහෝ දේවල් අපිට ගෞරවනීය රේරුකාණේ නායක හාමුදුරුවන්ගේ පොත්පත් පරිශීලනය කිරීමෙන් තවත් බොහෝ විද්වත් ස්වාමීන් වහන්සේලා ඊටාත්ම නිවැරදිව සකස් කරපු පොත්පත් ආදී පරීක්ෂා කරමින් මේ පිළිබඳ තව බොහෝ දැනුම ඒක රාශී කරගන්න ඕනේ. ඉතින් එහෙම ඒක රාශී කරගන්න ඕන. තමනුත් මේ ධර්මයේ තේරුම් අරගෙන අන් අයටත් අපි ධර්ම දානයක් ලබා දෙන්න ඕන. අන් අයටත් තේරුම් අරගන්න ධර්මයේ ශ්‍රවණය වෙන්න ඉඩ සලසලා දෙන්න ඕනේ කියලා මේ අතෝ තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරපු ධනයෙන් අපි මෙන්න මේ උදව් උපකාරය අනිත් අයට කරන්න ඕනේ කියලා මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කරගත්තා. බණ ඇහිලා කොහේ හරි තැනක කෙනෙක් සංවර වෙනවා නම් මේ ශාසනයට ඇතුල් වෙන්න ඕනේ, ශාසනය තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ, නිවැරදි වෙන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ගන්න වාරයක් ගානේ මේ අත්තන්ට බොහෝම පිං සිද්ධ වෙනවා. පින් උල්පතක් වගේ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කියන්නේ. ඉතින් එවැනි උතුම් පින්කමක් කරගත්ත මේ පින්වත් අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ පුණ්‍ය මහිමය Tamanට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.